ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද කුණ්ඩසාල මහමෙවුනා භාවනා සුපුවේ ඉදිවෙමින් පවතින ධර්මශාලාවේ සතාධික සංඝයා උදෙසා සාංගික දානය සිද්ධ වුණා. ආසන පනවලා ගෞරවයෙන් සංඝයා වඩම්මලා වඩා හිඳවා දානේ සාංගික කොට සියතින් දම්පැන් පුදා පරිස්කාරාදිය පූජා කරගෙන පරිපූර්ණ මහා දානමය පිනක් රැස් කරගන්න යෙදුණා. මේ පින්කම පැවැත්වීමේ අරමුණ විශේෂයෙන් ඉදිවෙමින් පවතින මේ උතුම් ධර්මශාලාවේ ඉදිරි කටයුතු සාර්ථකව නිමා කර ගැනීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය සලසා ගැනීම. පින්වතුනි, ධර්මශාලාවක් ගැන කියනකොට ඊට කලින් මං ඔයාලට ජීවිත කාලෙම මතක තියාගන්න සුදුසු දහම් කරුණක් කියන්නම්. ඒ තමයි පින්වත්නි, අපි කවුරුත් මේ බුද්ධ ශාසනයට පැහැදුනේ සත්‍ය අවබෝධ කරන අදහසින්. කුමන වූ සත්‍යයක්ද? චතුරාර්ය සත්‍ය. මොකද්ද අපි අවබෝධ කරන්නට බලාපොරොත්තු වෙන සත්‍ය? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වීම නිසා තමයි මේසා දීර්ඝ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් අපි ගත කළේ. මේ මිහි මණ්ඩලේ හිස තියපු නැති තැනක් නැහැ. අහසේ පියාසර නොකරපු තැනක් නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ හැර ඉපදුන් නැති තැනක් නැහැ. මව් නොවුන කෙනෙක් නැහැ, පියා නොවුන කෙනෙක් නැහැ, දරුවන් නොවුන කෙනෙක් නැහැ. මව් වෙනුවෙන් හැඬු කඳුළු වැඩි සතර මහා සාගරේ ජලය බිඳයි. පියා වෙනුවෙන් හැඬු කඳුළු, බිරිඳ ස්වාමියා වෙනුවෙන් හැඬු කඳුළු, දරුවන් වෙනුවෙන් මේ ඇස් වලින් රූරා වැටුණු කඳුළු වැඩි. ආර්ය සත්‍ය හතරක් අවබෝධ නොකරපු නිසා දැන් අපි මේ දන් දීදී විහෙර විහාරවල් කර කර පතන්නේ නිවන් ලැබේවා කියලා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයයි. දුක නම් වූ ආර්ය සත්‍ය, සමුදය නම් වූ ආර්ය සත්‍ය, නිරෝධය නම් වූ ආර්ය සත්‍ය, මාර්ගය නම් වූ ආර්ය සත්‍ය. හැබැයි පින්වත්නි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ වළක්වන බලවත් පාප කර්මයක් ගැන තමයි අද ඔබට කියලා දෙන්නේ. මේ පුණ්‍යානුමෝදනාවත් එක්ක බලවත් පිනක් උපද්දවපු වෙලාවේ හිතේ පිහිටන ප්‍රාර්ථනාව අර කර්මයත් එක්ක එකතු වෙනවා. ඒ අපි කරන අපි උපතක් කරා යන්නේ භවය නිසානේ. භවයේ විස්තර කිරීමේදී තියෙනවා චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා කියලා. චේතනාව ප්‍රාර්ථනාව කර්මෙත් එක්ක එකතු වී යනවා. ඒක තමයි භවය වෙන්නේ. ඊට අනුව තමයි උපතක් සකස් වෙන්නේ. එතකොට අරහත්වයටපත් නොවන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සින්දී නැති කෙනෙකුට සෑම මොහොතකම කර්ම සකස් වෙනවා. ඒතර දැන් පිනක් රැස් කළා. මේ වෙලාවේ හරියට ප්‍රාර්ථනාවක් හිතට ගත්තොත්, අදිෂ්ඨානයක් ගත්තොත් ඒක ප්‍රබලයි. ඒ නිසා මම මේ කියන කාරණා හොඳට කන් යොමු කරගෙන අහන්න. පින්වත්නි, සත්‍ය අවබෝධයට අතිශයින්ම බාධා පිණිස පවතින පාප කර්මයක් තියෙනවා. සත්‍ය අවබෝධයට අතිශයින්ම බාධා පිණිස පවතින පාප කර්මය ප්‍රාණඝාතය නෙවෙයි, සොරකමත් නෙවෙයි.
ඊළඟට වැරදි කාම සෙවණියත් නෙවෙයි. සුරාවත් නෙවෙයි. සත්‍ය අවබෝධයට අතිශයින් බලපාන පාප කර්මය මුසාව, බොරු කීම. බුදුරජාණන් වහන්සේ චංකි සූත්‍රයේ වදාලා සත්‍ය අවබෝධයට ආසන්නම කාරණාව, සත්‍ය අවබෝධයට හේතු වෙන මූලිකම කාරණාව සත්‍ය රකින්න එක. සත්‍ය රකින්න කෙනාට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. මේ ලෝකේට, අන්ධකාර ලෝකේට හිරු මඩලක් පෑවුවා වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම අතිශයින් විස්මිතයි. කොච්චර විස්මිතයිද කියනවා නම් මේ ලෝකේ බුදුවරු පහළ වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ වංශය බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේට පහළ වෙලා තියෙන අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ මිනිස්සුන්ගේ, ඒ වගේම අවුරුදු 70000 60000 අඩුම අවුරුදු 10000 ඒ යුගවල මිනිසුන්ට තියෙන්නේ සීතං උන්නං jigajja උච්චාරා පස්සාවෝති. සීතල උණුසුම, වැසිකිලි කැසිකිලි කිරීම, බඩගින්න පිපාසය තමයි අමාරුවකට තියෙන්නේ, ඇඟේ අමාරුවකට තියෙන්නේ. ඒ වාගේ යුගවල තමයි බුදුරු පහළ වෙලා තියෙන්නේ. පින්වතුනි, පුදුමේ දෙස බලන්න. අවුරුදු 100ට මිනිස්යාගේ ආයුෂ අඩු වෙච්ච තැන, අධර්ම රාගයේ විෂම ලෝභයේ මිනිසුන්ගේ සිත් පෙළෙන කාලේ, කෙලෙස් අධිකව නැගින කාලේ පුදුමයි පින්වතුනි, බුදු කෙනෙක් පහළ වුණානේ. ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච විදිහ උපමාවකින් තියෙනවා. කියනවා නිරේ ගිනිදැල් මතින් නෙළුමක් මතුවී සීතල රොන්සලා සුවඳ පතුරවනවා වගේ තමයි කියනවා බුදු කෙනෙක් පහළ වීම. නිරේ ගිනිදැල් වලින් කවදානම් නෙළුමක් මතුවෙන්නද? ඒත් මතුවුණා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයට හාහා පුරා කියලා තමා තුළින් සත්‍ය අවබෝධ කරගෙන ලෝකයට සත්‍යම දේශනා කළා. අන්න ඔය තැනට එන්න නිකන් ආවේ නෑ. සංසාරේ ගොඩාක් සත්‍ය රැක්කා. මේ ධර්මශාලාවේම සත්‍යයට දමනය වුණ මහා මුනිවරයෙක්ගේ මහා ගුණ කඳක් ගැයුණා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ. සසරේ ඔහු පෝරිසාදය වෙලා ඉද්දින් අපේ මහ බෝධිසත්වයෝ සුතසෝම මන් රාජ්‍යයේ කටයුතු බෙදලා දීලා දහම් පද ටික අහලා ආපහු නුඹ ළඟට එන්නම් කියලා පෝරිසාදයට වචනයක් දීලා ගියා. ඒ සත්‍ය රකින්න ඕනි නිසා මරුවා ඉදිරියට ගියා. සත්‍ය රකින්න ඕන නිසා මරුවා ඉදිරියට ගියා. සුතසෝම රජුරෝ සත්‍යයේ බණපදේ අහන්න ආසාවෙන් යක්ෂයෙකුට පොරොන්දු වුණා, මං ඔබගේ ආහාරයක් වෙලා ඔබගේ කුස පුරවන්න, මට සත්‍ය බණපදයක් කියපන් කියලා. ඒ දහම්සොඬ රජුරෝ සත්‍යයට දිවි පුදා පර්වතෙන් යක්ෂයාගේ කඩට පැන්නා. එච්චර සත්‍ය රැක්කා. ඒ සත්‍ය රැකපු නිසා සත්‍ය අවබෝධ කළා. පොරොන්දු රැක්කා. සත්‍ය රකින්න අයට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. අද කාලේ සත්‍ය රකින්නවා කියන එක එච්චරම සමාජෙන් තුරන් වෙලා. බුදුවරුන්ගේ කාලේ සත්‍ය අවබෝධ කරපු අය
මුසාවක් කියවෙයි කියලා බයට පින්වත්නි දැන් අපි කියමු උරේක අඹ තියෙනවා කියලා. අඹ ගාන හරියටම දන්නේ නැත්නම් කියන්නේ නැහැ. 100ක් විතර ඇති කියලා කියන්නේ. එච්චර සත්‍ය රැක්කා. බලන්න සූත්‍ර දේශනා ඉගෙන ගන්නකොට සනන් කුමාර බ්‍රහ්මරාජයා කියනවා මම අහවල් ගමින් කියන්නේ රජගහ නුවර මැරිච්ච අයගෙන් රහතන් වහන්සේලා මෙච්චර ඉන්නවා. අනාගාමී උත්තමයෝ මෙච්චර ඉන්නවා. ඒත් සෝවාන් සකුදාගාමී වෙච්ච අය මම මෙච්චරයි කියලා කියන්නේ හේතුව මගේ කටින් මුසාවක් පිට වුණොත් කියලා. පැහැදිලිද? ඒ නිසා එච්චර සත්‍ය රැක්කා. බුදුරජාණන් වහන්සේ වදාලා කින්නරාවියන්ට කිඳුරන්ට කතා කරන්න පුළුවන් කියන මනුස්ස වචන. ඒත් කිඳුරෝ මනුස්ස වචන කතා කරන්නේ නැහැ කියනවා. අසත්‍යයක් කියවි කියලා. ඒ කිඳුරු යෝනිත් මහා බෝධිසත්ව ඉපදිලා සත්‍යම කතා කළා. අද කාලේ සත්‍ය කියන එකට තැනක්වත් නැහැ. බොරුවක් නොකර කොහොමද මේක කරන්නේ? බොරු නොකිය කොහොමද මේක කරන්නේ? සමහර ආයතන සමහර මූල්‍යමය ඉපැද්දවීම් තියෙනවා. තනිකර බොරුව ඔවුන්ට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අතිශයින් බාධායි. හේතුව සත්‍ය රකින්න කෙනාට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිසා සත්‍ය කියන එක රකින්නවා මම කියලා. මුසාවාදී කියන එක මම කඩාගන්නේ කියලා. බොරුවෙන් වැළකීම කියන සිල්පදේ මම කඩාගන්නේ කියලා හිතට ගන්න ඕන. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න මූලික කරුණු සැකසෙනවා. බොරු කියා අසත්‍ය කියා කුමන සත්‍යයක්ද හොයන්නේ? අසත්‍යයට ආශා කර අන් අයට අසත්‍ය දෙදී මොන සත්‍යයක්ද හොයන්නේ? ඒකයි මිනිසුන්ගේ නිර්වාණ පරේෂණය නිකම් පුස්සක් වෙලා තියෙන්නේ. අද කාලේ ගොඩාක් ගුණධර්ම වලින් ඈත් වෙලා. මෙන්න මේ සත්‍ය කියන එක රකින්න කෙනා ඒ සත්‍ය කියන කුසලය සත්‍ය කියන පින එක එක ආකාරයෙන් රැස් කර ගන්නවා. තමන් සත්‍යයට කැමති. තමන් සත්‍ය කියනවා. තමන් සත්‍ය අහනවා. සත්‍ය පිණිස අන් අයට අනුබල දෙනවා. සත්‍ය අනුමත කරනවා. තමන් අසත්‍යයට කැමති නැහැ. තමන් අසත්‍ය කියන්නේ. තමන් අසත්‍යයට ආස නැහැ. අසත්‍යයට අන් අය යොදවන්නේ. අසත්‍ය තමන් අනුමෝදන් වෙන්නේ. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අසත්‍යයට විරුද්ධව හඬ නගලා ගොඩාක් දුක් විඳ කෙනෙක්. නමුත් අසත්‍ය වෙනුවෙන් හඬ නගලා බොහෝ දුක් විඳද නමුත් ඒ රැස්වුණ කර්මයෙන් දුකක් නොවිඳවම සත්‍ය අවබෝධ වෙනවා. ඒක තමයි පිනේ විපාකය. පිනේ විපාකයක අමාරුවෙන් කරන්නේ ඒ පිනේ විපාකයෙන් අමාරුව නැති කරලා දානවා. මම උදාහරණයක් කියන්නම්. ඔන්න එක්තරා ගෘහපතියෙක් ඈත ගමකට ගිහිල්ලා එනවා. එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගමේ පිණ්ඩපාතේ වැඩලා කවුරුත් නැහැ. හිස් පාත්‍රය ඇතු ආපහු වනේට වඩිනවා. දැන් අර ගෘහපතියා දැක්කා පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. ස්වාමීනි ධනට මුකුත් ලැබුණාද? පාත්‍රි බැලුවා මුකුත් නැහැ. දැන් දානේ මං ඔබ වහන්සේට දෙන්නම් කියලා කියන්න විදිහක් නැහැ. ගෙදර තියනවද දන්නේ නැහනේ. දැන් ඔන්න ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ වනේට වඩිනවා. අර ගෘහපතියා වේගෙන් ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා
ගෙදර අයට ආහාර තියනවද? තියනවාක ඔක්කොම සූදානම්. ගෙදර වැඩකාරයට කතා කළා. කොල්ලා මගේ පුතා දුවපන් උඹ කැලේට. අහවල් පාරේ අහවල් තැනින් ශ්‍රමණයන් වහන්සේ නමක් ගියා. ආහාර නැති හිස් පාත්‍රේ දුවගෙන ගිහිල්ලා පාත්‍රය අරන් වරින් දිව්වා මේ කොල්ලා වේගෙන් දිව්වා. ඒ දුවන එකට මීටර 100 200 800 කතා නැහැ. පාත්‍රේ තමයි අරමුණ. ඊට පස්සේ ස්වාමීනි පාත්‍රේ දෙන්න දානේ අපේ ගෘහපතිතුමාගේ ගෙදරින් පාත්‍රේ දුන්නා. දැන් දුවගෙන ආවා. ඉර මුදුන් එන්න ළඟයි. ඊට පස්සේ දානේ පාත්‍රයට බෙදුවා. දැන් දුවගෙන යනවා. කොච්චර හති දෙමිල්ලක්ද? ඊට පස්සේ පාත්‍රේ දානේ පූජා කළ වැන්දා. හිමීට ආවා. දැන් මේ පිනකලේ පහසුවෙන්ද අපහසුවෙන්ද? අපහසුයි. උපනෝපන් ජීවිතේ යානාවල් පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කාලේ දඹදිව තිබ්බ වේගවත්ම යානාවල් පහේ අයිතිකාරයා බවට පත් වුණේ ඔහු උදේනි රජතුමා. අමාරුවෙන් දිව්වා. පින හැදුනා. ආයේ කකුල වෙහෙසවන්නේ නැති විදිහට. ඇතාම දවසට කිලෝමීටර 600ක් යනවා. යොදුන් 60ක්. අශ්වයා ගැන කවර කතාවද? වැඩකාර 16ක් හම්බුණා. පයින් යන්න පුළුවන් යොදුන් 30ක් කිලෝමීටර 300ක් පයින් යන්න පුළුවන් දවසට. පණිවිඩයක් ගෙනියන්න. තමන්ගේ පහ වෙහෙසෙන්නේ නැහැ. අපහසුයෙන් පින් කිරීමෙන් ඒකේ විපාක එනවා. අර තමන් අපහසුවකින් නිකලේ ඒ අපහසුව නැති කරනවා. අමාරුවෙන් දංකුඩ හැන්ද බෙදන්නේ කණ්ඩ නැහැ. ඒකේ විපාකෙද්දී භෝජන වලින් පිරීලා යනවා. දංකුඩ දකින්නත් නැහැ. අමාරුවෙන් සිල් රකින්නේ. පුදුම අමාරුවෙන් සිල් රකින්නේ. ඔය කියපු සත්‍ය රැකීම අතිශයින් අමාරුයි. ඇත්ත කතා කිරීම අතිශයින් අමාරුයි. බස් එක්කවත් යන්න බෑ. බෙහෙතක්වත් ගන්න බෑ. එච්චර මේ අඳුරෙන් අසත්‍යයේ අන්ධකාරයෙන් වෙහිලා අසත්‍යයේ අන්ධකාරයෙන් වෙහිච්ච ලෝකේ එක්කෙනෙක් කතා කළොත් ඇත්ත. ඒක සත්පුරුෂයන්ට ඔහුව පේනවා. තද අන්ධකාරේ දිලෙන පහන්සිලක් වගේ. දෙවි බඹුන්ට ඔහුවම පේනවා. මොහු සත්‍ය කතා කරන කෙනෙක් කියලා. සත්‍ය කතා කරන කෙනෙක් කියලා. මීට අවුරුදු 20කට කලින් ගමක් ගානේ නගරයක් ගානේ හැම තැනම බණ ඇසෙද්දී ලොකු ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු සීසත් ධර්මයේ දේශනා කළා. කරනකොට සියලු දෙනා අතර උන්වහන්සේම අපිට පේන්න ගත්තා. අපි ඒකට ආස කළා. අපි ඒ පිටිපස්සේ වැටුණා. අදටත් වැටිලා ඉන්නවා. ඒ සත්‍යයට ආස කිරීම සත්‍ය කියන කෙනා පිටිපස්සෙන් වැටිලා ඉඳීමේ විපාක තමයි කවදා හරි සත්‍ය අවබෝධ වෙනවා. දැන් කියන්න බලන්න ධර්මශාලාව වනාහි සත්‍ය කියන තැනයි. මේ ලෝකේ ශාලා තියෙනවා. නෘත්‍ය ශාලා, ගායන ශාලා, වාදන ශාලා, ඊළඟට සමාජ ශාලා, ඊළඟට ආපන ශාලා, මල් ශාලා, ඒ සියලු ශාලාවල් සසරටම අරන් යනවා. ඒ අතර සංසාරයෙන් නිදහස් කරවන පින්වන්තයෝ බිහි කරනවා ධර්මශාලාවෙන්. මිනිස්සු ඉස්සර හරියට ආශ කළා එකම ධම්සභා මණ්ඩපයකදී ධර්මය අවබෝධ කරන්න. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒ ධම්සභා මණ්ඩපය මොකද්ද කියලා.
එකම ධම්සභා මණ්ඩපයකදී අපි ඔක්කොටම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා මිනිස්සු පතනවා. අපිද පුංචි කාලේ ඒවට අහස දෙවනක් වන සාදුකාර පවත්තලා තියෙනවා. අපි සත්‍ය කියන්න බෑ. අපිත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න පතලා තියෙනවා. සත්‍ය කියන්න බෑ. ඒත් එකම ධම්සභා මණ්ඩපේ මොකද්ද? අපි අතර ඉන්නවා නම් යම්තා පිරිස සත්‍ය කියන සත්‍ය ආසා සත්‍යයට ආසා සත්‍යයට ගරු කරන සත්‍යයට සත්‍ය අනුමෝදන් වන ආනි සියලු දෙනා එකතු වෙන බුද්ධ ශාසනය තමයි එකම ධම්සභා මණ්ඩපය. ධම්සභා මණ්ඩප ගොඩාක් නැහැ. එක ධම්සභා මණ්ඩපයේ තියෙන්නේ. ඒ තමයි බුද්ධ ශාසනය. එනිසා ධර්මශාලාවක් කරවීමේ විපාකේ තමයි බුද්ධ ශාසනය ලැබෙනවා. බුද්ධ ශාසනය ලැබෙනවා. ඊළඟ එක තමයි මෙතනින් තමයි ගිනි නිවන තැන. මේ බණපදෙන් තමයි ගිනි නිවෙන්නේ. ශෝක සංසිඳෙන්නේ. දැසේ කඳුළු වියලී යන්නේ. අමුදරුවන් වතුපිටි යාන වහනවලට අඬන ඇස් වලින් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයට කඳුල වැටෙන්නේ මෙතන. ඒ තැන හැදුවට පස්සේ ඒ මණ්ඩපේ ඇහෙන ධර්මයේම ඔහුට අවබෝධ වෙනවා. එයයි යානිසංසය. ධම්සභා මණ්ඩපේ ලෝකේ හැම තැනම අසත්‍ය ඇහෙද්දී එක ධම්සභා මණ්ඩපයක ධර්මය ඇහෙනවා, සත්‍ය ඇහෙනවා. එතකොට දැන් මේ වගේ තැනක නෑ මේක සමාජ ශාලාවක් නෙවෙයි. මේක මිනිස්සුන්ගේ විගඩන් නටන තැනක් නෙවෙයි. කාමරාග ආදියෙන් කෙලිසෙල්ලන් නටන තැනක් නෙවෙයි. කෙලිස් සංසිඳවන්නට බණපද ඇහෙන තැනක්. ඒ තැනක් කළා කියන්නේ ධර්මයේ ඇහෙන තැනක් කළා කියන්නේ සත්‍ය රකින්ට අනුබල දුන්නා. අනාගතයට සත්‍ය රැකින්ට සැලැස්සුවා. බොහෝ දෙනෙකුට සත්‍ය අහන්න සැලැස්සුවා. ඒ පින්බලෙන් ඔහුට සත්‍යම අවබෝධ කරවනවා. පුදුම සහගතයි පින්වත්නි පිනේ විපාක. පිනේ විපාක පුදුම සහගතයි. ඒ නිසා අසත්‍ය ඉදිරියේ මේ අසත්‍යයි මේ සත්‍යයි කියලා අපිට වෙන් කරගන්න නම් සත්‍ය දැනගෙන තියෙන්න බෑ. ලුණු කියන රසයක් අපි කවදාවත් දිව ගහ නැත්තම් මේට ලුණු අඩුයි මේට ලුණු වැඩි කියලා කෙසේනම් දැනගන්නද? ඒ නිසා අපිට ධර්මීය අධර්මයේ පවා වෙන් කරගන්න වෙන්නේ ධර්මයක් ඇහුවොත්. ඒ නිසා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ධම්සභා මණ්ඩපේ නම් ධම්සභා මණ්ඩපයක්මයි. මොකද අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ 21 වසරක් උගුර ලේරහ වෙනකල් ගිලන් වෙනකල් උන්වහන්සේ සත්‍ය ලෝකෙට දේශනා කළා. සත්‍ය කියන්නේ ශිෂ්‍ය පිරිසක් හැදුවා. මේ අසපු තැන් වල දැන් මේ අසපු තැන් වල මේ පිහිටවල මේ කටයුතු ඔක්කොම උන්වහන්සේ කළේ අනේ කාට හරි සත්‍ය ඇහෙනවා නම් කියලා. පින්වත්නි ඔබට නම් සත්‍යයේ බණපදයක් ඔබගේ සවම්පත් හරහා ගියා. ඒ වුණාට අනාගත ලෝකේට සත්‍ය ඇසෙයිද කියලා සැකයක් තියෙනවා. ළඟදී එක්තරා නගරයක ඔය එක ලඳු කැලෑ පොලිසියෙන් පරීක්ෂා කරද්දී ජෝඩු 100ක් එක දවසේ එක නගරයක ඇල්ලුවා. ඒ ජෝඩු 100ගේම වයස අවුරුදු 14යි 15යි. පුංචි අයෝ. පුංචි අයෝ. ශරීරයේ පහස හොයාගෙන ගිහිල්ලා. ඔවුන්ට සත්‍ය ඇහිලා නැහැ.
ශරීරයේ පහස සොයාගෙන පව් කරන සත්වයා යොදුන් ගණනක් විශාල යොදුන් ගණනක් ගැඹුරු අසූචි නිරේ උපදිනවා. පහසෙන් නම් පව් කළේ පහසටම විපාකේ හම්බ වෙනවා. යොදුන් ගණනක් උස අසූචි පර්වතවල එබී යනවා. පහසෙන් නම් පව් කළේ පහස පිණිස නම් පහසටම විපාකේ ලැබෙනවා. ඔවුන් මේ සත්‍ය ධර්මය අහලා නැහැ. මට කියන්න පින්වත්නි, පුංචි පුංචි එවුන් ඔය විදිහට විනාශ වෙවි ගියොත් අනාගතයට මොකද්ද වෙන්නේ? කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නේ. ඒ මනුෂ්‍ය ජීවිතේ ඇයි මේ විදිහට විනාශ කරගන්නේ? ළඟදී මතකද එක්තරා තරුණ දරුවෙකුට ආරූಢයක් ඇවිල්ලා මම හිතේ රූපවාහිනියේ මේවා විස්තර ගිහිල්ලා තිබ්බා. ඒ ආරූಢයෙන් ඔව් ඇත්ත කියනවා. ඒ තමයි යාගේ ලොකුම බලාපොරොත්තුව මිනිස්සෙක් වෙන්න. ඔහු ජීවිත 800ක් ආත්ම භව 800ක් නාගයෙක්. නාගයෙකුගේ ජීවිත ආයුෂ තියෙන අවුරුදු 1000 ගාණක්. 1000 ගාණක් අවුරුදු නාගයෙක් වෙලා ඉඳලා මැරිලා ආය නායෙක්. ආය අවුරුදු 1000 ගාණක් ගිහිලා ආය නායෙක්. දැනට ආත්ම භව 800යි. දැන් මෙයා ආසයි ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙන්න. දැන් මෙයා මේ අවුරුදු 1000 ගාණ ගෙවිලා අපි කියමුකෝ මිනිස්සෙක් වෙනවා කියලා. ඒ මිනිස්සයා වෙන කාලේ දරුවෝ අම්මා තාත්තලා දරුවෝ සදාචාරයක් නැති ලෝකයක් නම් හැදිලා තියෙන්නේ. පියා දරුවන් හඳුනන්නේ නැති, සහෝදර සහෝදරියන් හඳුනන්නේ නැති තිරිසන් ගානට මනුස්ස ලෝකයක් තිබ්බොත් ආයෙත් පරණ තැනට යනවා නේද? කබලෙන් ලිපට වැටුණා නෙවෙයි, කබලෙන් ලෝකුඹු නිරයට වැටුණා වගේ වෙනවා. අනේ මේ සමාජයට සත්‍යයක් ඉතුරු කරන්නේ නැද්ද ඔයාලා? මේ පුංචි ඈයෝ මේ දන්සභා මණ්ඩපේ තැන් වල දුවනවා. පොඩි උන් අපි මේ ඉඳගෙන ඉන්නකොට ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා සිවුරා දෙනවා. අම්මලාගේ ඇඟේ හේතු වෙලා පිරිකර පූජා කරනවා. මේ පුංචි ඈයන්ගේ සවම්පත් වලට අනාගතයට බණපදයක් ඇහිඳ තියන්නේ නැද්ද? සත්‍ය රකින්න. සත්‍ය රකින්න දැන රකින්න. සත්‍ය ඇහෙන දැන හදන්න. දුවෙක් ලියුමක් කියලා තිබ්බා. මට මතක නෑ තැන කොහෙද කියලා. එයාගේ කැම්පස් ජීවිතයේ අත්දැකීමක්. ගමේ දුවයි පුත් ඉස්කෝලේ යන ළමයි යාළු වෙලා. කෙල්ල කැම්පස් අහුණා, කොල්ල කැම්පස් අහුන්නේ නෑ. කෙල්ලට හිතුණා ගමේ කොල්ලත් එක්ක යාළු වෙලා ඉඳලා මට අනාගතේ යාන වාහන අරගෙන සැප විඳින්න අමාරුයි. කොළඹ කුරුඳු හතේ කොල්ලෙක් යාළු කර ගන්න ඕන. ලොකු ජිප් එකකින් ඇවිල්ලා කැම්පස් එකේ බහින රත්තරන් නාගත්ත 5000 කොළ පර්ස් එකකින් දිගෑරලා අදින කොල්ලෙක් යාළු කරගත්තා. ගමෙන් කොල්ලා අමතක කළා. නිවාඩුවට ආවට පස්සේ ගමේ කොල්ලා කිව්වා ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? ඊටසක මං ඔයා අමතක කළා, මේ ඔයාලත් එක්ක මේ අපි මේ හොඳට ඉගෙන ගත්තයි කිව්වා. ඔයාලා මේ හේන් කොටන අය. අනේ එහෙම කියන්න එපා කියලා කිව්වා. දෙවෙනි දවසේ ගිහිල්ලා කිව්වා ඔයා දිහා බලපු ඇස් දෙකෙන් මං වෙන කවුරුත් දිහා බැලුවේ නැහැ. මට එහෙම බලන්න අදහසකුත් නැහැ කිව්වා. කෙල්ල කිව්වා මේ ඔයගේ විකාර යන්න කියලා සැරකලා පෙනේ පිප්පුවා. කොල්ල සාක්කුවෙන් බෝතලේ ගත්තා. ඇසිඩ් බෝතලේ. තමන්ගේ මැස් දෙකට වක් කරගත්තා. ඔයා හැර මං වෙන කෙනෙක් දිහා බලන්නේ නැහැ කියලා. මේ තරුණ දූල පුතාලට හිතෙයි අවංක කොල්ලෙක්. පිවිතුරු ආදරයක් තියෙන කොල්ලෙක්. ප්‍රේමයට දිවිපිදූ කොල්ලෙක් කියලා ඔයාලට හිතෙයි. කෙල්ල මොකුත් නැහැ. ඊට පස්සේ කෙල්ල නාඩගම් නටලා සාරියකුත් දාගෙන උපාධිය අරන් ඇවිල්ලා දැන් ඔෆිස් එක ලොකු නෝන කෙනෙක්. සාරිය අස්සෙන් සැඟවුණ
සංසාරික කර්ම ගොඩක්. කවුරු හරි දැන් කරගහයි. කොල්ල ඇස් දෙක අන්ධ කරගත්තා. දසමසක් කුසේ දරාගෙන කඳුළු සලලා ලී කිරි කරලා පොවලා නිදිවරපු රැයවල් ගාන ගණන් කරන්න බැරිවන තරම් සිපගෙන වැළඳගෙන ඉම්බ වාර ගණන් මතක නෑ අම්මලා දරුවෝ. ඒ ආදරණීය අම්මා ඇස්සන්ද තරුණ කොල්ලා දිහා කොහොමනම් ඇහැක් කරලා බලන්නද? උන්දලාගේ පපුව පිපුරන්නේ නැති කයි පුදුමේ. මට දුව කියනවා ලියලෙවලා තියෙනවා වත්මන් සමාජ පරපුර යන දිශාව බලන්න ස්වාමීන් වහන්සේ. මහමෙවුනාවෙන් බණපදයක් අහපු නිසා අපි බේරුණා කැම්පස් එකේදීන් කියලා. දැන් මට කියන්න ඕනේ මේකයි. ඔය ඇස් වලින් තමයි ස්වර්ණමාලී මහසෑය දෙස බලන්නේ. ද්‍රෝණයක් මුනි ධාතු තැන්පත්. මගේ බුදුරජාණන් වහන්සේ පුරා සතියක් නෙත්පිය නොහෙලා බලා හිටපු විජයශ්‍රී ජයශ්‍රී මහ බෝසමිඳු දෙස බලන්නේ නෙත් දෙකෙන්. දළදා වහන්සේ දෙස බලන්නේ නෙත් දෙකෙන්. සතාදික මේ සිය ගණන් ගෘහ ජීවිතයේ අත්හැරලා කසාවත් පොරවා ගත්ත සොඳුරු ශ්‍රමණයන් දෙස බලන්නේ නෙත් දෙකෙන්. ශෝක සන්තාප නිවන බණපද කියවන්නේ ඇස් දෙකෙන්. සොඳුරු දහම් දෙසන දේශකයන්න් වහන්සේලා දෙස අයා බලන්නේ ඇස් දෙකෙන්. පිනට ලැබිච්ච ඇස් දෙක ලාමක ස්ත්‍රියක් නිසා අන්ධ කරගත්තා කියලා යමක් ඇද්ද? පින්වතුනි, ඔය තරුණයාට ආය ඇස් ලැබෙයිද කියලා සැකයි. සසරට තරුණ කොල්ලු කෙල්ලන්න මොකද්ද මේ උනේ? ඒ තරුණ ළමයිගේ ජීවිත අයාලේ මුදවා ගන්න සත්‍යයක් ඇහෙන්නේ නැද්ද? ඒ සත්‍ය ඇහෙන තැන මේ දන් සභා මණ්ඩපයයි. අනාගතේ ළමයි වෙනුවෙන් අපි මේව හදන්න ඕන. මේ ධර්මශාලාව හදන්න උපකාර කිරීමේ ආනිසංස තියෙනවා. විශේෂයෙන් ලොකු පින්කමක් ඉපදෙනවා. මට පින්වත් නාලන්දී පවරු ස්වාමීන් වහන්සේ මතක් කළා ඊළඟට පෙබරවාරි මාසයේ එන යෝම් දහම් සක්මන මේ දන් සභා මණ්ඩපේ තමයි පැවැත්වෙන්නේ. තරුණ ළමයිගේ ජීවිත නොමගට නොයා සුමගින් රැකගන්න බණපදේ ඇහෙන තැන. එතකොට මේ ලංකාවේ තියෙන විශාලම ධර්මශාලාව, ලංකාවේ තියෙන විශාලම සම්මන්ත්‍රණ ශාලාව, ලංකාවේ විශාලම දම් සභා මණ්ඩපය ඔබත් කොටස්කාරයෙක් වෙන්න. කොටස්කාරයන් බවට පත් වූ ඔබ සතුටටපත් වෙන්න. තරුණ දරුවන්ට බණපදයක් ඇහෙන ඒ අයගේ ජීවිතේ බේරා ගන්න තැන හදන්න. ඒ නිසා පින්වත්නි තව දෙයක් තියෙනවා. මම මුලින්ම කිව්වේ මම මේ දන් සභා මණ්ඩපයේ අපි හදන්න උදව් කරන්න ඕන කියන තැනට මම ආවේ සත්‍ය රකින්න ඕන කියන වචනෙත් එක්ක. එහෙනම් මේ සියලුම මහන්සියෙන් අපි කරන සියලුම පින්වල විපාකයේ විදිහට අවසානයේට නිවනමයි කේන්ද්‍ර කරගන්න ඕන. මම ඒකට උදාහරණයක් කියන්නම්. ස්වර්ණමාලී මහසෑයේ විශාල ස්තූපයක්. තූපාරාමයේ තරම් විශාල නැහැ. ඒ වගේම ධාතු කරඬුවක් ගත්තොත් ඒ තරම් විශාල නැහැ. ලංකාවේ ස්තූප එක එක විදිහට තියෙනවා. ඒ සෑම ස්තූපයක්ම ලොකු වුණත් පුංචි වුණත් ඒ හැම ස්තූපයක්ම සිළුමිණින්ම අවසන් වෙලා යනවා. හවුද නැද්ද? ඒ නිසා බුද්ධ ශාසනයේ සත්‍යයේ පිහිටා කරන පින් ලොකු වුණත් පුංචි වුණත් සත්‍ය අවබෝධයෙන්ම අවසන් වෙලා යනවා. ඒ නිසා බලපමණින් ශක්තිපමණින් මේ පින්කම් වල කොටස්කාරයන් බවට පත් වෙන්න අමාරුවෙන් පින් කරන්න තියෙන්නේ. අපිට දැන් පින්වතුනි බුද්ධ ශාසනයේ සැනකිලි කරන්න කාලයක් නැහැ.
ඊර සඳ අතින් අල්ලලා මහ පොළොව අනිත් පැත්තට පෙරලලා පෘථුවි රසයේ අරන් ශාසන ප්‍රාතිහාර්ය කරපු යුගයේ අවසන්. වී ටිකක් වේලා ගන්න බැරි තරම් රහතන් වහන්සේලා ආකාශයේ සැරිසරපු යුගයේ අවසන්. දැන් අමාරුවෙන් කරගන්න තියෙන්නේ. බුද්ධ කාලේ හැමතැනම රහතන් වහන්සේලාට දම් පැන් බෙදුණා, පහසුවෙන් පින් කරගත්තා. ඉර පායලා තියෙද්දී කොයිතරම් පහන් දැල්ලුණත් ලොකුවට පේන්නේ නැහැ. ඉර පායා තියෙන නිසා. දැන් පින්වතුනි අසත්‍ය අන්ධකාරයෙන් ලෝකේ වැහිලා. දැන් අමාරුවෙන් කරගන්න පුංචි පිනත් අන්ධකාරී පහනක් වගේ පේනවා. එච්චර තේජසයි ඒ පින. අමාරුවෙන් හරි කරගන්න. ඉර බැහැගෙන යනකොට ඉර එළියෙන් ජීවත් වෙන සත්වයන්ට අමාරුද පහසුයිද? ඉර බැහැගෙන යනකොට ඉර එළියෙන් ජීවත් වෙන සත්වයන්ට අමාරුයිද පහසුයිද? අපහසුයි. ඒ අය ඉන්නේ ඉර එළියෙන්. ඉර බැහැගෙන යනකොට අන්ධකාරී ජීවත් වෙන අයට පහසුයිද අපහසුයිද? පහසුයි. සත්‍ය හොයන අපිට, සත්‍යයට ආසා ඔබට බුද්ධ ශාසනයේ අවසාන යුගයේ මේ අමාරුයි අපිට. හැබැයි බුද්ධ ශාසනයේ අවසාන යුගයට යනකොට අසත්‍යයට හරි පහසුයි. ඔවුන්ට හරි පහසුයි. බුදුන් උපන්නේ මෙහි කිව්වොත් හරි පහසුයි. යන්ත්‍ර මන්ත්‍ර අනවින කොඩිවින හරි පහසුයි. ඊරෝ මැඬල බැස්සගෙන යනකොට අන්ධකාරී ජීවත් වෙන සත්වයන්ට හරි පහසුයි. ඇත්ත හොයාගෙන මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැතුව පිරිත් කියා බේරෙන්න හදන අපිට හරිම අමාරුයි. මේක තේරුම් ගන්න පින්වත්නි. හැබැයි ආය දවසක් අපිට ඉර පායා එන. එදාට අපිට හරි පහසුයි. තේරෙනවද? ඒ නිසා බුද්ධ ශාසනයේ අවසාන යුගයේ මේ ධර්මශාලා පිරීලා යන අවසාන යුගය, එහි යුගයේ අවසානෙට ධර්මශාලා පිරෙන කාලෙට ශාලාවල් හදන්න. ආය ඔයාලා ජීවිතේක මොකක් හරි පිනකින් මනුස්ස ලෝකෙ ඉපදිලා කෝටිපතියෙක් වෙලා මේ වගේ දසගුණයක් විශාල ධර්මශාලාවක් හැදුවත් ඒ වගේ පිරෙන්න මිනිස්සුත් නැහැ. ඒ වගේ බණ කියන්න හාමුදුරුවරුත් නැහැ. ඉන්න කාලේ කරන්න. දැන් මෙච්චර හරියක් මේ ධර්මශාලාවේ කුණ්ඩසාල මහමෙවුනා භාවනා සුපුට සම්බන්ධ පින්වතු එකතු වෙලා මේ ධර්මශාලාව හදාගත්තා. මේ මූලික කටයුතු ඉක්මනට ඉතින් අපි සිහිපත් කරනවා මේ ධර්ම දේශනාව මේ විස්තරේ මාධ්‍යයක හරියනවා නම් ඒ සියලු දෙනා එකතු වෙන්න මේ පින්කමත් එක්ක පෙබරවාරි මාසේ යොවුන් දූපුතුන්ට අපගේ ගුරු දෙවිඳුන්ගේ හඳින් මිහිරි දහම් අවවාද ලැබෙනකොට මේ ශාලාවල් පිරීගෙන සුවසේ දරුවන්ට බණපද ඇහෙන දන් සභා මණ්ඩපයක් හදන්න. ඒ සඳහා ශක්ති පමණින් ඈතක ඉන්න කෙනෙක් නමුත් කොටස්කාරයෙක් වෙන්න. සම්බන්ධ වුණ පින්වතුන් සන්තෝෂයටපත් වෙන්න. හැබැයි අමතක කරන්න එපා. සත්‍ය රකින්න අයට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. සත්‍ය රකින්න අනුබල දෙන අයට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. සත්‍ය අනුමත කරන අයට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ පිරිසිදු ශ්‍රී සත්‍ය ධර්මය, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මුව පුරා ඇහුණ අපිට මහමෙවුනාව අපි දිවි තිබෙන තුරා අපි රැක ගන්න ඕන. අපේ දරු මල්ලන්ට අපිට කියලා මේ ඔයාලගේ දරු මල්ලන්ට අපි කියලා දෙන්න ඕන ආයේ සතර අපායට වැටෙන්න එපා කියලා. ඇවිලිච්ච හිතක් තියෙන දොස්තර කෙනෙකුට වඩා
ගිනිගත් හිතක් තියෙන ඉංජිනේරුවෙකුට වඩා ගිනිගත් හිතකින් ටයිකෝට් ඇඳගත්ත ලෝකෙට වඩා ගිනිගත් හිතකින් යාන වාහනවල යන ලෝකෙට වඩා සැනසුණු හිතෙන් බණපදයක් අහන දරුවෙක් බිහි කරන්න. සැනසෙන දරුවන් බිහි කරන්න පිච්චෙන දරුවන් නැතුව. මේ මිනිස්යන්ගේ ජීවිතවල තියෙන ගිනි කන්දරාවෙන් බේරගන්න උත්සාහයක් දරන්න. ඒ නිසා ඔයාලට ඒ සඳහා තියෙන්නේ ධර්මය අහන එක. ඒ වගේම අනාගත પરම්පරාවට තියෙන්නේ ධර්මයේ උරුම කරන එකට සියලු දෙනාටම තියෙන්නේ දන්සභා මණ්ඩපයක බණ අහන එක. ඒ නිසා මේ ධර්මශාලා කරවීමේ පින තමයි මේ ධර්මශාලාවෙන් ඇහෙන්නේ යම් ධර්මයක්ද සමහරට මේ වගේ බණ අහලා පැවිදි වෙන අය බිහි වෙයි. අපිටත් වැඩිය මහන්සියෙන් කැපවීමෙන් මේ අහිංසක මිනිසුන්ට කරුණාවෙන් බණ කියන හාමුදුරුවරු බිහි වෙයි. රට ජාති ආගම වෙනුවෙන් යමක් කරන්න පුළුවන් අය මේ බණ මඬුවේ බිහි වෙයි. ඒ අයට ධර්මශාලාවක් හදන්න. බුදුරජාණන් වහන්සේගේ බණපද අහන්න ඕන කියලා දෙව්ලොවින් කොහේ හරි ලෝකෙකින් පිරුම් පුරාගෙන තරුණ ළමයිගේ කුසට එන දරුවන්ට අනාගතේ බණ අහන්න තැනක් හදලා තියන්න. ඒ නිසා මේ ධර්මශාලාවේ ගෞතම බුදුසසුන තිබෙන තුරු මිහිරි දහම් පදම ඇසේවා කියලා සාදු කියනවා. මේ දන්සභා මණ්ඩපේ යම් ධර්මයක් දේශනා කරනවාද ඒ උතුම් සත්‍ය ධර්මය අපට අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා හිතන්න. අද මේ කළ සතාධික සංඝරත්නය විශේෂ කළ මහා සාංඝික දානමේ පින්බලෙන් අපටත් සත්‍ය අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා හිතන්න. අද රැස් කරගත් අප්‍රමාණ පින්බලයේ අනුහසින් මේ උතුම් ධර්මශාලාවේ කටයුතු ඉක්මනින්ම නිමා වේවා කියලා සාදු කියන්න. ඉතින් පින්වත්නි අද දවසේ කුණ්ඩසාල මහමෙවුනා භාවනා සුපුවේ සතාධික සංඝයා විශේෂ මහා සංගීත දක්ෂිනා සංඝගත දක්ෂිනාව සිද්ධ වුණේ. ඉතින් මෙතුලින් රැස් වුණ සියලු පින් ධර්මානුශාසනාවෙන් රැස් වුණ සියලු පින් පරිස්කාරාදී නොඑක් පිරිකර පූජාවෙන් රැස් වුණ පින් සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරමු. උතුම් වම් දළදා වහන්සේ සුදු රශ්මිය විහිදවාගෙන දළදා මැදුරේ වැඩ සිටිනවා. දළදා වහන්සේ රකින්න දෙවිවරු ඇතුළු මේ ප්‍රදේශයේ වාසය කරන දෙවියන්ටත් ඒ වගේම සක්දෙවිඳුන් සතරවරන් දෙවියන් ඇතුළු සියලු දෙවිවරුන්ටත් සෙම්පති දෙවියන්ටත් මේ වන අරණේ සිටිනා වූ සියලු දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවිවරු මේ පින් බලයෙන් තව තව දිව්‍ය සැපයටපත් වේවා. මේ පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන සංගරුවන මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. දෙව්ලොවට පැමිණෙන මිනිසුන් බිහි කරවන මේ දන්සභා මණ්ඩපයේ කටයුතු ඉක්මනින් අවසන් කර ගැනීමට බුද්ධ ශාසනයේ සත්‍ය ධර්මයේ ඇහෙන මේ දන්සභා මණ්ඩපයේ කටයුතු ඉක්මනින් අවසන් කර ගැනීමට සියලු දෙවියෝ උපකාර කරත්වා. මහමෙවුනා භාවනා සුපුවේ වැඩහිඳ අපවත් වී වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම 2020යි 9යි 20 වෙනි දින බූවැලිකඩ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටි හදිසි අනතුරකින් මියගිය චමිල් ප්‍රසාද් මහත්මයා, අචලා ඒකනායක මහත්මිය සහ ඔන්නිලා ඒකනායක සිඟිති දියණියට මේ පින් අනුමෝදන් වේවා. අද දානයට නොඑක ආකාරයෙන් සම්බන්ධ වූ සියලු දෙනා නමින් මේ උතුම් ධර්මශාලාවට වැලි කැටයකින් නමුත් උපකාර කොට පින් රැස් කරගත් පින්වතුන් නමින් ඔබ නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලොව සැපේ වේවා කියලා සාදු කියනවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ
මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට කියලා දුන්න ශාසන පිළිසරණ අපිට ලැබලා දුන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අඳුරු වී ගිය බුද්ධ ශාසනේ මිනිසුන්ගේ ජීවිත වලින් ඈත් වෙලා තියෙනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අඳුරු සෑයක දැල්ලූ පහනක් වගේ. අඳුරු සෑයක විශාල පහනක් දැල්වලා ඒ පහනෙන් සෑය පේනවා. ඒ වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරපේක. උන්වහන්සේගේ පහන් එළියෙන් අපි මේ ඇවිදින්නේ. උන්වහන්සේගේ පහන් එළියෙන් අපි මේ ධර්මයේ අතපත ගෑවේ. ඒ මිහිරි බණපද ඇහුවේ. බුද්ධ ශාසනයේ මිනි පහනක් වගේ. යම් තාක් අප රැස් කළාද සියලු පින්. මෙතරම් විශාල ධර්මශාලා හැදෙන්න සිතවිල්ලක්වත් පහළ වෙන්නේ. මේ ධර්මශාලා පිරෙන්නේ උන්වහන්සේ තනියෙන් ගමින් ගමට නගරෙන් නගරයට බණපද කියා ගිය නිසා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරපු විදිහෙන් අපි ධර්මයේ දේශනා කරන ඒවා පුංචි වැලි කෙටයක් වගේ. ඒ වුණාට අපිට තියෙන අපහසුව ධර්ම දේශනා එක දිගට කරගෙන යනකොට අපිට තියෙන අපහසුව දිහා බලනකොට හැම මොහොතකම හිතෙනවා දෙයනේ ලොකු ස්වාමීන් වහන්සේ කොහොමද තනියෙන් මේවා කළේ? උන්වහන්සේ මහා යුග පුරුෂයෙක්, උත්තම පුරුෂයෙක්, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්, පින්වන්ත මනුෂ්‍ය රත්නයක්, පරම පූජනීය ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂම ලබත්වා කියලා සාදු කියනවා. පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ කටයුතු ඉතාමත් වෙහෙස මහන්සි වෙලා හොයා බලන අපගේ පින්වත් නාලන්දී පවර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව ධෛර්ය සම්පන්නව මේ කටයුතු ඉක්මනින් නිමා කර ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් ගෞතම බුද්ධ ශාසනයේ සත්‍යම අවබෝධ වේවා. ඒ වගේම ධර්මශාලාව වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ ශ්‍රමයෙන් මහන්සි වන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අද දානමය පින්කම සඳහා මුදලින් ඒ වගේම පරිස්කාර වලින් ඒ වගේම දානශාලාවේ ආසන තනවා රතුපල සතුරා දාන භාජන මිලදී ගනිමින් දානේ සකස් කරමින් පිරිසුදු කිරීම ආදී වත්පිළිවෙත් කෙරමින් ගොඩාක් පින්වතුන් පිනේ කොටස්කරුවන් වුණා. කුණ්ඩසාල මහමෙවුනා භාවනාසුපි උපස්ථාන කමිටුවේ පින්වතුන්, යෝන් සභාවේ දූපතුන්, සිංහල හා ඉංග්‍රීසි දහම් පාසල් වල දරුවෝ, පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන් ගොඩාක් පිනේ කොටස්කරුවන් බවට පත් වුණා. ඔබත් පිනේ කොටස්කරුවන් බවට පත් වුණා. ධර්මශාලා විදිකිරීම කටයුතු වල යෙදෙන ශිල්පීන් මේ පිනේ කොටස්කරුවන් බවට පත් වෙනවා. එයටත් කරදර බාධාවකින් තොරව අතුරු අන්තරාවකින් තොරව ආරක්ෂිතව තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ සොඳුරු දන් සභා මණ්ඩපය ඉදි කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය, දලදා වහන්සේගේ පිහිට රැකවරණය, මේ පින්වල ආරක්ෂාව ඒකාන්තයෙන් ඒ අයට සැලසේවා. ඉතින් ඔබ සියලු දෙනාට, හැදු වැඩු දෙමව්පියන්ට, අකුරු කරු ගුරුවරුන්ට, ඥාති බන්දු මිත්‍රාදීන්ට, ලොකු කුඩා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පින්වතුනි, සත්‍ය රකින්න, සත්‍යයට ආස කරන්න, සත්‍ය ධර්මයට සෙනෙහවන්ත වෙන්න, ඒ ධර්මයේ නිතර නිතර අහන්න, සත්‍ය අනුමත කරන්න, සත්‍ය ඇහෙන තැන් රැකගන්න, ඔබට ධර්මය අවබෝධ කරගන්න හරි උපකාරයි ඒක. ඒ නිසා ඔබට සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වතුනි, විශේෂයෙන් මතක් කරන්න තියෙනවා, උපස්ථාන කමිටුවෙන් දැනුම් දීලා තියෙනවා 2021 පෙබරවාරි යොවුන් දහම් සක්මන පැවැත්වීම සඳහා මේ ධර්මශාලාවේ කටයුතු අවසන් කරගන්න තමයි උත්සාහය. ඉතින් ඉක්මනින් කරගන්න පුළුවන් වෙනවා පිරිස උදව් කළොත් කියන කාරණාව. ඒ වගේම මේ
ධර්මශාලාව මහල් දෙකකින් යුක්තයි. එතකොට ඉහළ සහ පහළ මහල්වල ඇතිරීම සඳහා ටයිල් 10000ක් විතර යනවා. එක ටයිල් එකකින් වර්ග අඩි 7ක ප්‍රමාණයක් අව වෙන විදිහට. එතකොට එක ටයිල් කැටයක් සඳහා රුපියල් 2500ක මුදලක් යනවා. ඒ 2500ක කොටස් 10000ක් බාර ගැනීම පිණිස තියෙනවා. ධර්මශාලාවේ සිවිලිම ඊටමත් පිරිසුදු හොඳට ආරක්ෂාකාරී සිවිලිමක් ගහන්නත් මේ පින්වතුන් සැලසුම් කරනවා. ඉතින් උපස්ථාන කමිටුවෙන් ඒ දැනුම් දෙනවා ඉදිකිරීම් කමිටුවෙන්. ඉතින් කැමැති පින්වතුන්ට දායකත්වයේ දරන්න පුළුවන් කියලා මං හිතනවා වටිනා පිනක්. මම ඇත්තටම මේ ගැන දැනගත්ත වෙලාවේ මම හිතුවා දැන් අපිට දෙන්න සල්ලි නැහෙනේ. ඒ නිසා මං වචනයකින් හරි මේ පින්කමට දායක වෙනවා කියලා. මට කරන්න පුළුවන් හරිය තමයි මං කළේ ඔය. දැන් තියෙන්නේ ඔයාලගේ හරිය. ඒ නිසා මේ පිනේ කොටස්කරුවන් වීමට ඔබට සිත් පහළ වේවා. රැස්වන සියලු පින් බලෙන් අපි කාටත් දන් සභා මණ්ඩපයේ ඇහෙන මිහිරි දහම් පද අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. හේමමාලී කුමරිය සහ දන්ත කුමරුවන් විසින් ලංකා දීපයට වැඩම කළ ලක්දිව මුදුන් මල් කඩ බඳ වූ ශ්‍රීමත් දළදා වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් නිති සුරැකෙන ඓතිහාසික සෙංකඩගලපුර සුපිහිටි කුණ්ඩසාල මහමෙවුනාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන ලක්දිව සුවිශාලතම සදහම් මණ්ඩපය ගොඩනැගීම සඳහා අප සැවොම එක්වෙමු. මේ සඳහා දායකත්වයේ දරනු කැමති පින්වතුන්හට මසකට රුපියල් 10,000 බැගින් රුපියල් ලක්ෂයක කොටසක්ද මසකට රුපියල් 5,000 බැගින් රුපියල් 50,000 කොටසක්ද මසකට රුපියල් 2,000 බැගින් රුපියල් 20,000ක කොටසක්ද වශයෙන් ඔබගේ පරිත්‍යාගය ලබා දිය හැක. හත්දහසකට අධික සැදැහැවතුන්හට සුවසේ සදහම් අසනු පිණිස දානයන් අතරින් අග්‍ර වූ උතුම් ධර්ම දානමේ පුණ්‍යකර්මයක කොටස්කරුවන් වී මෙලොව පරලොව සැප සැලසෙන උතුම් පින්ඵල නෙරන්නට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. සියලු විමසීම් 077 032 43 42 071 124 54 58 ඊමේල් bosewana.mk@gmail.com. ඔබ සැමට උතුම් දළදා හිමි රැකවරණ සැලසේවා. තෙරුවන් සරණයි.